ආයිබෝවන් හැමෝටම ඔන්න ඉතින් අදත් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ විදිහට ස්මෝක් කරපු ගවුමක් මහගන්නේ කොහොමද කියලා. මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ගවුම් විලාසිතාවක් මේක. ඉතින් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට මේ ගවුම මහගන්නේ කොහොමද කියලා බලන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙවැනි වටිනා වීඩියෝස් ඉදිරියටත් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. දැන් අපි බලමු අපිට මේ ගවුම මහගන්න ඕන කරන දේවල් මොනවද කියලා. මං අද අරගෙන තියෙන බබල් ජෝර්ජට් කියන මෙටීරියල් එක. බබල් ජෝර්ජට් මෙටීරියල් එකෙන් යාර 1.3 කාලක් අරගෙන තියෙනවා. අල්පෙනිති අරගෙන තියෙනවා. කතුරක්, ටේප් එකක්, ඩ්‍රෙස් මේකින් පෙන්සිල් එකක්, අඩි රූලක්, ඒ වගේම මේ විදිහට ඉලාස්ටික් නූල් අරගෙන තියෙනවා. අඟල් භාග ඉලාස්ටික්. අපිට මේ දේවල් තමයි ඕන වෙන්නේ. එහෙනම් අපි ගවුම කපා ගන්න කොහොමද කියලා බලමු. අපි මුලින්ම කතා කරමු මේ වගේ ගවුමකට රෙදි කොච්චරක් ඕනේ වෙනවද කියලා. අපි සාමාන්‍යයෙන් ගවුමේ පළල ගන්නේ අපේ ඉනමින්ම වගේ දෙගුණයක්. ඔයාලට රැලි ගොඩක් ඕනේ නම් පපුව වටමින්ම වගේ දෙගුණයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉනමින්ම වගේ දෙගුණයක් ගන්නත් පුළුවන්. මම අද මගේ ඉනමින්ම වගේ දෙගුණයක් අරගෙන තමයි මේ ගවුම මහගන්නේ. මගේ ඉන වටමින්ම අඟල් 30යි. අඟල් 30 දෙකකින් වැඩි කරපුවාම අඟල් 60යි. ඒකින්ද මම සම්පූර්ණ 60 පළල රෙද්දෙන් ඉදිරිපස සහ පිටුපස යන පළු දෙකම මම කපා ගන්නවා. මුලින්ම මම මේ විදිහට පළවාටි දෙක එකට හිටින විදිහට රෙද්ද දෙකට නමා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේක ආපහු මේ විදිහට දෙකට නමා ගන්නවා. එතකොට අපිට මේ විදිහට රෙදි කොටස් 4ක් තියෙනවා. ඊට පස්සේ අපි මේ කොටස් 4ම මේ විදිහට එකට තියලා පින් කරගන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම මේ විදිහට පින් කරගන්න ඕනේ. මොකද බබල් ජෝර්ජට් නිසා රෙද්ද එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව අනිවාර්යයෙන්ම මේ කොටස් 4 එකට තියලා පින් කරගන්න. ඊට පස්සේ මේ විදිහට පින් කරගත්තට පස්සේ අපි මුලින්ම රෙද්දේ මුදුනෙන් මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. අපි මේ විදිහට රේඛාවක් ඇඳගන්නේ රෙද්දේ ඇද තිබුණොත් ඉපත් කරගන්න ඕනේ නිසායි. ඊට පස්සේ මේ ඇඳගත්ත රේඛාවේ ඉඳලා පහළට අඟල් 1යි කාලක් ලකුණු කරගන්නවා. අපි මේ විදිහට අඟල් 1යි කාලක් ලකුණු කරගන්නේ ඇතුල් පැත්තට නැමෙන්න ඕන නිසා. ඊට පස්සේ ඒ හරහාත් මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපේ උස ලකුණු කරගන්නේ මේ රේඛාවේ සිට පහළට. දැන් අපි මේ බලවාටියේ ඉඳලා ඇතුල් පැත්තට අඟල් 3මාරක් ලකුණු කරගන්නවා. ඕනම කෙනෙකුට අඟල් 3මාරක් ලකුණු කරගත්තාම ප්‍රමාණවත්. අපි දැන් අත්කට ඇඳ ගන්න තමයි යන්නේ. අපේ උරහිස්මින්ම අඟල් 15යි. ඒ අඟල් 15 දෙකට බෙදාගත්තාම අඟල් 7මාරයි. එතකොට අපි මේ රේඛාවේ ඉඳලා උඩට අපේ කර ගැඹුර ඉවත් කරගන්න ඕනේ. මම කර ගැඹුර අඟල් 4මාරක් තියාගන්නවා. ඒ අඟල් 4මාර තියෙන තැන මේ විදිහට මේ රේඛාවට තියනවා. තියලා ඊට පස්සේ අඟල් 7මාර තියෙන තැන මේ විදිහට ලකුණු කරගන්නවා. මේ විදිහට තැන් දෙකකින් විතර අපි ලකුණු කරගෙන අපි මෙතනින් කොටුවක් ඇඳ ගන්නවා. මේ විදිහට කොටුවක් ඇඳගෙන අත්කට හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපේ ගවුමේ උස අඟල් 38යි. ඒ අඟල් 38ට වාටිය මැහෙන්න අඟලක් එකතු කරනවා. එතකොට අඟල් 39යි. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා වගේම කර ගැඹුල අඟල් 4මාර මේ රේඛාව මත මේ විදිහට තියලා ඊට පස්සේ තමයි අපේ ගවුමේ උස මේ විදිහට ලකුණු කරගන්නේ. අඟල් 39 මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒ හරහා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මෙතන ඉඳලා උඩට අඟලක් ලකුණු කරලා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා.
දැන් අපි මේක ඇඳලා ඉවරයි. අපි එහෙනම් මේක කපා ගමු. මේ විදිහට මේ රේඛාව දිගේ කපා ගන්නවා. උඩත් මේ රේඛාව දිගේ කපලා ඉවත් කර ගන්නවා. ඊට පස්සේ මේ රේඛාවෙන් මේ විදිහට ඇතුල් පැත්තට නමා ගන්නවා. නමාගෙන ඉවර වෙලා තමයි අපි අත්කට කපන්නේ. ඒක අනිවාර්යෙන් මතක ඇතුව ඒ දේ කරන්න ඕනේ. ඊට පස්සේ මේ බලවාටි දෙක තියෙන පැත්තේ තවත් නැම්මක් තියෙනවා. අපි ඒ නැම්ම මේ විදිහට කපලා වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි මේක මහ ගන්නකොට ගැදර් කරගන්නවා. එතකොට මෙතනට අපි අල්ලන්නේ මේ අඟල් භාග ඉලාස්ටික් එක. ඊට පස්සේ අපි පපුව අඩිය දක්වා වෙනකන් අඟල් භාගෙන් භාගෙට ගැදර් කරගන්න ඕනේ. ඔයාලට හිතෙනවා නම් සමාන්තරව ගැදර් කරගන්න අමාරුයි කියලා හොඳ පිට රෙද්දේ හොඳ පිට පැත්තෙන් අඟල් භාගෙන් භාගෙට මේ විදිහට මාක් කරගෙන රේඛාවක් ඇඳලා ඒ රේඛාව දිගේ මහගෙන යන්න පුළුවන්. අපි දැන් ගැදර් කරගන්න ඕනේ උස ප්‍රමාණය ලකුණු කරගමු. මගේ පපුව අඩිය දක්වා උස අඟල් 13යි. ඒ අඟල් 13 මේ විදිහට කර ගැඹුර අඟල් 4.5 අත්හැරලා මේ විදිහට අඟල් 13 ලකුණු කරගන්න ඕනේ. එතකොට අපි මෙතනට වෙනකන් ගැදර් කරගන්න ඕනේ. දැන් අපි අත් දෙක කපා ගමු. දැන් මම මේ විදිහට රෙද්ද නමාගෙන තියෙන්නේ. කොටස් 4ක් තියෙනවා. නැම්ම පැත්ත මගේ පැත්තට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි රෙදි කොටස් 4ම එකට තියලා මේ විදිහට පින් කරගන්නවා. ඊට පස්සේ රෙද්දේ තියෙන ඇද ඉවත් වෙන්න මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ගවුම කපද්දී අපි අඟල් 1යි කාලක් තිබ්බා වගේම අතටත් මේ ඇඳගත්තු රේඛාවේ ඉඳලා පහළට අඟල් 1යි කාලක් ලකුණු කරගෙන ඒ හරහා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මං මගේ අත දිග අඟල් 13ක් තමයි ගත්තේ. ඒකට වාටිය මැහෙන්න අඟලක් එකතු කර ගන්නවා. එතකොට අඟල් 14යි. ඒ අඟල් 14 මේ රේඛාවේ ඉඳලා පහළට තමයි අපි ලකුණු කරගන්නේ. ඊට පස්සේ ඒ හරහාත් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපේ උරහිස මිම්ම දෙකට බෙදා ගන්න ඕනේ. මගේ උරහිස මිම්ම අඟල් 15යි. අඟල් 15 දෙකට බෙදා ගත්තාම අඟල් 7.5යි. ඒ අඟල් 7.5 මේ රේඛාවේ ලකුණු කර ගන්නවා. මේ විදිහට උරහිස මිම්ම දෙකට බෙදාගත්ත ප්‍රමාණය මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත කඳ කොටස මේ විදිහට අරගෙන උරහිස දෙකට බෙදලා ලකුණු කරගත්ත තැනින් මේ විදිහට තියලා අත්කට ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ ප්‍රමාණය මැනගෙන ඒකෙන් අඟලක් අඩු කරලා අත යටින් මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් මේ විදිහට අඩි රූල තියලා යා කරගන්නවා. දැන් අපි අත ඇඳගෙන ඉවරයි. අපි මේ විදිහට කපා ගමු. මේ රේඛාවෙනුත් කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ මේ රේඛාවෙන් මේ විදිහට ඇතුල් පැත්තට නමලා අත්කට කපා ගන්නවා. දැන් අපි ගවුම මහ ගන්න ඕනේ කරන කොටස් ටික කපාගෙන ඉවරයි. එහෙනම් අපි යමු ගවුම මහ ගන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම 60 කොටසේ පළු දෙකේම උඩම මම මේ විදිහට ඕවර්ලොක් කරගත්තා. ඊට පස්සේ අපි අඟල් 1යි කාලක් ලකුණු කරගත්ත තැනින් මේ විදිහට කන පිට පැත්තට නමලා මේ අයිනෙන්ම මහගෙන යනවා.
හරියටම අඟල් 1යි කාලක් ඇතුල් පැත්තට නැමෙන්න ඕනේ. මේ විදිහට අතින් ගානට හදාගෙන මහගන්න. දැන් මේ අඟල් භාගේ ඉලාස්ටික් එක ඇතුළට දාගන්න පුළුවන් විදිහට තව මැහුමක් ගහගන්න ඕනේ. ලේසිම ක්‍රමය තමයි මේ අපි මහගත්ත මේ මැහුම ගාවට ඉලාස්ටික් එක මේ විදිහට තියාගෙන මෙතනින් මහගන්නවා. මේ අයිනෙන් මහගෙන යනවා ඉලාස්ටික් එක අහු නොවෙන විදිහට. මේ විදිහට ඉලාස්ටික් එක අහු නොවෙන විදිහට මහගෙන යන්න. ඔයාලට මේ ක්‍රමය අපහසුයි කියලා හිතෙනවා නම් අඟල් භාගේ ලකුණු කරගෙන ඒ ගානට මහගෙන යන්නත් පුළුවන්. දැන් මේ බලන්න ගානට අඟල් භාගෙට මෙහිලා තියෙනවා. දැන් අපි ඉතුරු 60 කොටසත් ඒ විදිහටම මහගන්න ඕනේ. දැන් අපි 60 කොටස මහගත්තා වගේම අත් දෙකේ උඩත් ඒ විදිහටම මහගන්නවා. දැන් අපි ගැදර් කරගන්න ඕනේ වෙන ඉලාස්ටික් නූල ඔතා ගමු. මේ විදිහට ඉලාස්ටික් නූල ඔතා ගන්න ඕනේ. ගොඩක් ඇදලා ඔතන්නත් එපා. ගොඩක් බුරුලට ඔතන්නත් එපා. ඒ විදිහට ඔතාගෙන දැන් අපි මේකට ඇතුල් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි වෙනද වගේම වෙනද නූල ගන්න විදිහට මේ විදිහට අරගන්නවා. අරගෙන ඔයාලට පේනවා ඇති මෙතන ඇණයක් තියෙනවා. ඒක අපි චූට්ටක් බුරුල් කරගන්න ඕනේ. ගොඩක් බුරුල් කරගන්න යන්නත් එපා. චූට්ටක් බුරුල් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි මහගෙන යනකොට ඉලාස්ටික් නූල කැඩිලා යන්න බලනවා. දැන් අපි මහන්න පටන් ගන්න කලින් මේ විදිහට යට තියෙන ඉලාස්ටික් නූල උඩට ඇදලා ගන්න ඕනේ. එහෙම උඩට අරගෙන ඉවර වෙලා තමයි අපි මහන්න පටන් ගන්නේ. දැන් මේ මැහුමේ ඉඳලා පහළට අඟල් භාගයක පරතරයක් තියලා මහගෙන යනවා. මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා ඔයාලට ඒ විදිහට අඟල් භාගේ හරියට මහගන්න අමාරුයි කියලා හිතෙනවා නම් මේ විදිහට අඟල් භාගේ ලකුණු කරලා ඒ හරහා රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව දිගේ මහගෙන යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අපි ගැදර් කරනකොට හොඳ පිටපැත්තෙන් තමයි මහගෙන යන්නේ. දැන් අපි මේක ගැදර් කරන්න පටන් ගමු. මේ විදිහට අපි ලකුණු කරගත්ත රේඛාව දිගේ මහගන්න පුළුවන්. අඟල් භාගෙන් භාගයට පරතරයට පහළට යනකම් මහගන්න. දැන් මෙතෙන්දී අපි නූල කපලා ඉවත් කරන්නේ නැහැ. මේ විදිහට ඇඳුම අනිත් පැත්තට හරවලා ආපහු අඟල් භාගයක පරතරයකින් මහගෙන යනවා. අපි කොයිම වෙලේකවත් මේ නූල කපලා අයින් කරන්නේ නැහැ. ගැදර් කරලා ඉවර වෙනකම් මේ විදිහට පැත්තෙන් පැත්තට මාරු කර කර තමයි මහන්නේ. ඒ වගේම තමා මේ විදිහට අතින් ටිකක් ඇදලා මහන්න. ඉලාස්ටික් එක මේ විදිහට අතින් ටිකක් ඇදලා මහගෙන යන්න.
ඒ විදිහට මහගෙන ඇවිත් අපි මහන්න පටන් ගත්ත තැන මේ විදිහට නූලයි ඉලාස්ටික් එකයි අරගෙන ගැටයක් දාගන්න ඕනේ. නැත්තම් ලෙහෙලා යනවා. ඒක හින්දා මතක ඇතුව මේ විදිහට ගැටයක් දාගන්න ඕනේ. මේ විදිහට ගානට අඟල් භාග පරතරයට මහගන්න. මේ විදිහට අපේ පපුව අඩිය දක්වා උස වෙනකන් මේ විදිහට ගැදර් කරගන්න ඕනේ. මේ විදිහට ගැදර් කරගෙන ඉවර වුණාට පස්සේ අපි ඉලාස්ටික් එකක් ටිකක් දිග තියලා තමයි කපා ගන්නෙ. ඒ වගේම නූලත් ටිකක් දිග තියලා තමයි කපා ගන්නෙ. ඊට පස්සේ අපි පටන් ගත්ත තැන ගැට ගහගත්තා වගේම ඉවර කරපුවාමත් මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි ගැදර් කරලා ඉවර කරගත්ත හැට්ට කොටස. දැන් අපි ඉතුරු පළුවත් මේ විදිහටම ගැදර් කරගන්නවා. දැන් මම මහගෙන යනකොට ඔතාගෙන තිබුණු ඉලාස්ටික් නූල් ඉවර වුණා. ඒ වගේ වෙලාවකදී අපි කරන්න ඕනේ අපි අර මහන්න පටන් ගත්ත තැනදී ගැටයක් දාගත්තා වගේ මෙතනදිත් ගැටයක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ආයෙ මහන්න පටන් ගන්නකොට මේ හරියකින් තමයි මහන්න පටන් ගන්නෙ.
දැන් අපි මෙතනට අඟල් භාග ඉලාස්ටික් එක දාගමු. අපි මුලින්ම මේ විදිහට මැනගන්න ඕනේ. මගේ අඟල් 12ක් තියෙනවා. ඒ අඟල් 12න් අඟල් 2ක් විතර අපි අඩු කරගන්නවා. එතකොට අඟල් 10යි. අඟල් 10ක ඉලාස්ටික් කෑලි දෙකක් අපි කපා ගන්න ඕනේ. ඉදිරිපසට සහ පිටුපසට ඉලාස්ටික් කොටස් දෙකක් ඕනේ වෙනවා. ඊට පස්සේ අපි ඉලාස්ටික් එකට මේ විදිහට 60 කට්ටක් දාගෙන අපි මහගත්ත 60 කොටසේ මෙතනින් ඉලාස්ටික් එක යවනවා. මේ විදිහට අපි ඉලාස්ටික් එක දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනින් මෙහුමක් දාලා ටැග් කරගන්න ඕනේ. ඊට පස්සේ අනිත් කොනටත් ඒ විදිහටම මෙහුමක් දාගෙන ටැග් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට ඇදලා රැලි ටික ගානට හදා ගන්නවා. ඊට පස්සේ අපි අනිත් පළුවටත් ඒ විදිහටම ඉලාස්ටික් එක දාගෙන ටැග් කරගන්නවා. දැන් අපි අත් දෙකේ වාටිය මහගන්නයි යන්නේ. මේ විදිහට හීනියට දෙපාරක් ඇතුල් පැත්තට කන පිට පැත්තට නමලා මහගෙන යනවා. දැන් අපි අතේ වාටියේ ඉඳලා උඩට අඟල් දෙකක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි එතනත් ගැදර් කරගන්නවා. මේ විදිහට අඟල් භාගෙ පරතරයට ලයින් දෙකක් ගැදර් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට ගැදර් කරගත්ත අත. දැන් අපි ඒ විදිහට අත් දෙකම ගැදර් කරගන්නවා. දැන් අපි අත් දෙකේ මුදුනට ඕන කරන ඉලාස්ටික් කපා ගන්නයි යන්නේ. මගේ උරහිසමින්ම දෙකට බෙදපුවම අඟල් 7.5යි එන්නේ. ඒ අඟල් 7.5ෙන් අඟල් 1.5ක් විතර අඩු කරනවා. එතකොට අඟල් 6යි. අඟල් 6 ඉලාස්ටික් කොටස් දෙකක් කපා ගන්න ඕනේ අපි අත් දෙකම සඳහා. දැන් අපි ඉස්සෙල්ලා වගේම අත් කොටස් දෙකටත් මේ විදිහට ඉලාස්ටික් එක දාගන්නවා.
ඉලාස්ටික් එක දාගෙන දෙපැත්තෙන් මේ විදිහට ටැග් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඇදලා රැලි ටික හදා ගන්නවා. දැන් අපි හැට්ට කොටසට අත් දෙක අල්ල ගන්න යන්නේ. මුලින්ම මේ විදිහට හැට්ට කොටස තියාගෙන හොඳ පිටට හොඳ පිට හැට්ට කොටසේ අත්කට සහ අතේ අත්කට මේ විදිහට එකට තියාගන්නවා. ඊට පස්සේ අපි පින් එකකින් මේ විදිහට රඳව ගන්නවා. ඊට පස්සේ ගානට අත්කටවල් දෙක මේ විදිහට එකට තියලා පින් වලින් මුලින්ම රඳව ගන්න ඕනේ. ඉලාස්ටික් නූලෙන් මහලා තියෙන නිසා හැට්ට කොටසේ අත්කට චුට්ටක් ඇකිලිලා වගේ තියෙනවා. ඒක නිසා මේ විදිහට ඇදලා අල්පෙනිත්තක් ගහගන්න. ඊට පස්සේ අපි අඟල් භාගෙ මැහුම් වාසියට මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ මේ මහගත්ත කොටස මේ විදිහට තියාගන්නවා. තියාගෙන අනිත් පළුව අරගෙන හොඳ පිටට හොඳ පිට මේ විදිහට තියාගන්නවා. තියාගෙන අතේ අනිත් අත්කටට මේ පළුවේ අත්කට මේ විදිහට තියාගෙන ඉස්සල්ලා වගේම පින් වලින් රඳව ගන්නවා. ඊට පස්සේ ඒකත් අඟල් භාගෙ මැහුම් වාසියට අපි මේ විදිහට මහ ගන්නවා. ඒ විදිහට අත් දෙකම කඳ කොටසට අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ ඒ විදිහට මහගත්ත අත්කටවල් හතර මම ඕවර්ලොක් කරගත්තා. ඊට පස්සේ මෙතනින් මේ මැහුම් පාර අත පැත්තට හරවලා පොඩියට මැහුමක් දාගන්නවා. මේ විදිහට අඟල් භාගයකට විතර මැහුමක් දාගන්න ඕනේ. දැන් අපි ඒ විදිහට ටැන් හතරම ටැග් කරගන්නවා. දැන් අපි අංශය මූට්ටු කරගමු. මේ විදිහට අත මේ විදිහට එකට තියලා අපි මහගෙන යන්න ඕනේ. ඔයාලා හොඳට මතක තියාගන්න මේ වගේ ගැදර් කරපු තැනක් අපි මහනකොට මුලින් නෝමල් මැෂින් එකේ මහලා ඉවර වෙලා තමයි ඕවර්ලොක් කරන්න ඕනේ. මොකද අපි එකවර ඕවර්ලොක් කරොත් එහෙම මේ ඉලාස්ටික් නූල කැපිලා යනවා. එතකොට අපි ගැදර් කරපු එක ලිහිලා යන්න බලනවා. ඒක නිසා මතක ඇතුව අනිවාර්යයෙන්ම නෝමල් මැෂින් එකේ මහලා ඊට පස්සේ තමයි ඕවර්ලොක් මැෂින් එකෙන් මහන්න ඕනේ. ඒ විදිහට අංශ දෙකම මූට්ටු කරගන්න ඕනේ.
මේ විදිහට ගානට හදාගෙන අංශ දෙකම මූට්ටු කරගන්න. දැන් මම නෝමල් මැෂින් එකේ මහලා ඉවර කරගත්ත අංශ දෙක මේ විදිහට ඕවර්ලොක් කරගත්තා. දැන් අපි වාටිය මහ ගන්නයි යන්නේ. මේ විදිහට හීනියට දෙපාරක් කන පිට පැත්තට නමලා ගවුම වටේටම මහගෙන යනවා. මේ ගවුමට ලොකු වාටියක් දාන්න එපා. ලොකු වාටියක් දැම්මොත් කැතයි. ඒක නිසා චූටි වාටියක් මේ විදිහට දාගන්න. දැන් අපි ගවුම මහගෙන ඉවරයි. මේ තියෙන අපි මහල ඉවර කරගත්ත ගවුම. ඉතින් මම අද මේ වගේ ලස්සන ස්මෝක් කරපු ඕෆ් ෂෝල්ඩර් ගවුමක් මහන විදිහ ඔයාලට කියලා දුන්නා. ඔයාලටත් පුළුවන් මේ වගේ ගවුමක් අඩු වියදමකින් මහගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලා මහන ඇඳුම් වල ෆොටෝස් චතු ෆැෂන් ඇකඩමි කියන Facebook පබ්ලික් ගෲප් එකත් එක්ක ෂෙයා කරගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්නත්, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම චතු.